මෙවැනි වූ බීකරයකට අපි ද්‍රාවක දෙකක් දානවා. එක ද්‍රාවකයක් කවුද? ජලය. අනිත් ද්‍රාවකයේ කවුද? ක්ලෝරෝෆෝම් CHCl3. මේ දෙක තුල ව්‍යාප්ත කරා අයඩින් 1981 B කොටස ගැනයි මේ කියන්නේ. එතකොට මේකෙන් අපි කොටසක් අරගත්තා. මතක ඇති. කොටසක් මේකිනුත් ගත්තා. ඒවා අපි ඊට පස්සේ අනුමාපනය කරා නැත්නම් ඒවා ප්‍රතික්‍රියා කෙරෙව්වා. කවුරුත් එක්කද? Na2 මොනවාද? S2O3 එක්ක. දැන් මතක් වෙන්නයි මේ කියන්නේ. මොකටද අපි මේක කළේ? මේ වගේ එකක් අපි කළේ මොකටද? මෙන්න මේ පද්ධතිය තුල මෙන්න මේ ජලය නම් වූ ද්‍රාවකය තුල තිබෙන I2 ගේ ප්‍රමාණය සොයන්න. ප්‍රමාණය සෙවීම සඳහා හොඳට මතක තියාගන්න මේකෙදි එන මේ ගැටළු වර්ගයේන එක්තරා ද්‍රාව්‍යයක් තමයි I2. ජනප්‍රිය ද්‍රාව්‍යයක් තමයි පුතේ I2. හැම ගැටලුවකම අපි දැන් අද වේගෙන් ගැටලු ටික බලමු. මේ මතක් කිරීමක් කරන්න. ජනප්‍රිය ද්‍රාව්‍යයක් තමයි I2. එතකොට මෙතන තිබිච්ච I2 වලින් කොටසක්, ඒ කියන්නේ මේක ASCII තිබිච්ච I2 වලින් කොටසක් මේක ඇතුළට ගිහිල්ලා තිබුණා. තේනවද කිව්වේ? එතකොට අපි ඒක හඳුන්වන වචනයකින් නිස්සාරණය. නිස්සාරණය කියන්නේ යම්කිසි ද්‍රාවකයක් තුල තියෙන කෙනෙක් අනෙක් ද්‍රාවකයේ තුලට යාම. නිස්සාරණය. නිස්සාරණය වෙච්ච ප්‍රමාණයට අපි පාවිච්චි කරන නමක් පුතේ මොකද්ද? නිස්සාරිතය. නිස්සාරිතය. හරිද? එතකොට මෙන්න මේ ද්‍රාවකයෙන් මම මේ කියලා දෙන්න යන දේ ද්‍රාවකයක තිබිච්ච කෙනා මෙතෙන්ට ගියපු එක ඒක ගිහිල්ලා සමතුලිත වෙලා පද්ධතිය සමතුලිත තත්ත්වයට පත්වීම අපි හඳුන්වන මොකක් කියලාද? වරක් නිස්සාරණය වීම. ඒකට කියන්නේ මොකද්ද? වරක් නිස්සාරණය වීම. එක වරක් නිස්සාරණය කියලායි හඳුන්වන්නේ. මොකද මේ වරක් නිස්සාරණය කියන්නේ? එක සැරයක් ද්‍රාවක දෙක අතර පුද්ගලයෙක් ව්‍යාප්තව සමතුලිත වීම අපි හඳුන්වනවා. ඒ සමතුලිත වීම ඔස්සේ එකවරක් එක ද්‍රාවකයක තිබිච්ච කොටසක් අනිත් ද්‍රාවකයේ තුලට යාම හඳුන්වනවා වරක් නිස්සාරණය. එතකොට මේකේ තව තියරි කොටසක් තියෙනවා. වරක් නිස්සාරණය නෙමේ, කිහිප වරක් නිස්සාරණය. කිහිප වරක් නිස්සාරණය කියලා එකක් තියෙනවා. right. එහෙනම් දැන් අපි කතා කරන්න යන්නේ මොකක් ගැනද? කිහිප වරක් නිස්සාරණ. කිහිප වරක් නිස්සාරණය කියන්නේ මොකක්ද? ඔන්න ඕක තමයි තේරුම් ගන්න යන්නේ. අපි ගමු මෙන්න මෙහෙම එකක්. ඔන්න දැන් හොඳට අහගන්න. මේකේ කතාව හොඳටම අවබෝධ කරගන්න. ඔන්න මම ගන්නවා බීකරයක්. බීකරය තුල තියෙනවා එක ද්‍රාවකයක්. ඔය ද්‍රාවකය තුල තියෙනවා අපි හිතමු පුතේ ද්‍රාව්‍යයක්. ඒ ද්‍රාව්‍ය අපි ගන්නවා X. දැන් මේ X ඉන්නේ කොහෙද? X ඉන්නේ මෙන්න මේ ද්‍රාවකය තුල. right. අපි හිතමු මේක A ද්‍රාවකය. ඇයි මේකට ද්‍රාවකය කියන්නේ? දිය වෙලා ඉන්නේ දැන් ඒ තුල. දැන් මෙයාව කාට හරි ඕනේ මෙන්න මේකෙන් වෙන් කරගන්න. මෙන්න අර එක අර කර්මාන්ත යටතේ විවිධ ද්‍රව්‍ය නිස්සාරණය තමයි මේ කියන්නේ. අපි හිතමු දැන් ශාක පත්‍රයක තියෙන මොනවා හරි දෙයක් කියමුකෝ. සත්ව කොටසක තියෙන යම්කිසි රසායනික ද්‍රව්‍යයක්, කොහේ හරි තියෙන රසායනික ද්‍රව්‍යයක් අපිට පුළුවන් මේ විදියට
ඒක අඹරලා කියලා ද්‍රාවණයක් හදාගෙන ද්‍රාවණය තුලට ඒ රසායනික ද්‍රව්‍ය යොමු කරලා ඒ කියන්නේ දැන් ඒ ශාක පත්‍රය අඹරලා ගත්තාම ඒ රසායනික ද්‍රව්‍යත් ඒ ශාක පත්‍රයත් එක්ක ඇඹරිච්ච ද්‍රාවණය තුල තියෙනවා. ඒතර පුතේ මොකද්ද වෙන්නේ? දැන් මේ රසායනික ද්‍රව්‍ය මට වෙන් කර ගන්න ඕනේ. තව අපද්‍රව්‍ය ඔක්කොමත් තියෙනවා කියලා හිතන්න. මේ රසායනික ද්‍රව්‍ය මට වෙන් කර ගන්න ඕන නම් මම කරන්නේ මොකද්ද? ඒ රසායනික ද්‍රව්‍ය දිය වෙන තවත් වූ ද්‍රාවකයක් හැබැයි මේ ද්‍රාවකයේ සමග මිශ්‍ර වෙන්නේ නැති තවත් වූ ද්‍රාවකයක් මේකට දානවා. මේ තියෙන ඒ ද්‍රාවකය දැම්මා. දැන් මෙයාගේ නම මොකද්ද? අපි මෙයා ගමු B ද්‍රාවකය. හැබැයි මේ B ද්‍රාවකය තුලත් මෙන්න මේ X කියන රසායනික ද්‍රව්‍ය පුතේ මොකද වෙන්නේ? දිය වෙනවා. B ද්‍රාවකය තුලත් මේ X කියන රසායනික ද්‍රව්‍ය දිය වෙනවා. ඒ නිසා මොකද වෙන්නේ? ටිකෙන් ටික මේක ඇතුලේ තියෙන මේ රසායනික ද්‍රව්‍ය X කියන ද්‍රව්‍ය මේක අස්සට ගමන් කරනවා. ඊට පස්සේ ඒක තුල දිය වෙලා ව්‍යාප්ත වෙනවා. එයාගේ සාන්ද්‍රණය වැඩි වෙන අපව මෙහෙට එනවා. මෙහෙට ඇවිල්ලා ඔන්න සමතුලිතයක් හදා ගන්නවා. එහෙනම් දැන් A තුලත් B තුලත් කවුද ඉන්නේ දැන්? රසායනික ද්‍රව්‍ය ව්‍යාප්ත වෙනවා. ව්‍යාප්ත වෙලා සමතුලිත වෙනවා. මේක මම සලකන මොකද්ද? මේක පළවන සමතුලිත තත්ත්වය. පළවන සමතුලිතය කියලා මම දානවා. හරිද? දැන් පළමු සමතුලිතයටපත් වුණා. ඊට පස්සේ මට පුළුවන් හොඳට අහගන්න මට පුළුවන් මෙන්න මේ ද්‍රාවකය පිපෙට්ටුවක් භාවිතයෙන් මෙන්න මේ ද්‍රාවකය වෙන් කරන්න. පිපෙට්ටුවක් දාලා මේ ද්‍රාවකය මම වෙන් කරගන්නවා භාජනයකට. කවුද ඒතර මම වෙන් කරගත්තේ මේ? B ද්‍රාවකය වෙන් කරා. ඒතර B ද්‍රාවකය වෙන් කරගත්තාම දැන් B ද්‍රාවකය තුල පුතේ තියනවා දැන් කවුද? X. දැන් B ද්‍රාවකය වෙන් කරගත්තාට පස්සේ මේ භාජනය මොකද වෙන්නේ? මේ භාජනය දැන් B නෑ. භාජනයේ B නෑ. කවුද ඉන්නේ දැන්? A විතරක් ඉන්නවා. A ඉන්නවා. ද්‍රවය B නැහැ දැන් වෙන් වුණා. මම මේක වෙනම භාජනයකට දාගත්තා. එතකොට A තුලත් X ඉන්නවා. B තුලත් දැන් X ඉන්නවා. දැන් භාජන දෙක මම වෙන් කරගත්තා. තරල දෙක මොකද මේ ස්තර දෙක වෙන් කරගත්තා. ඕකට තියෙනවා විශේෂ පුනීල වර්ගයක්. ඒ පුනීල වර්ගය ඇවිල්ලා අපි ඒකට කියනවා separation funnels කියලා. ඒ කියන්නේ වෙන් කිරීමේ පුනීල කියලා જાතියක් තියෙනවා. දැකලා ඇති පරීක්ෂණාගාරේ. මෙහෙම එකක්. මෙහෙම පුනීල වර්ගයක් තියෙනවා. මෙතන කරාමයක් තියෙනවා. මම මේ දෙකම මේකට දැම්මහම ඔය දෙකම දැන් සම්පූර්ණ ද්‍රාවණය මේකට දැම්මහම එයාලා පවතින විදිය අනුව A ද්‍රාවකය යටත් B ද්‍රාවකය උඩත් පවතින පරිදි ඔහම තියෙනවා. මට පුළුවන් කරාමේ අරින්න. කරාමේ අරියාම මොකද වෙන්නේ? මේ යට තියෙන A ද්‍රාවකයේ පුතේ මොකද වෙන්නේ? ඉස්සල්ලා මේ පුනීලය තුල බේරිලා යනවා. ඔය බේරිලා ගියපුවාම A ද්‍රාවකය වෙන් කරගන්න පුළුවන් භාජනයකට. එතකොට ඉතිරි වෙනවා මේක මොනවද? B ද්‍රාවකය. B ද්‍රාවකය ආපහු වෙනත් වූ මේක බේරලා ගියාට පස්සේ කරාමේ වහලා වෙනත් වූ භාජනයකට ගන්න පුළුවන්. මේවට කියන්නේ වෙන් කිරීමේ පුනීල separation funnels කියලා කියන්නේ. එතකොට ওই විදියට මෙන්න මේ පළවෙනි සමතුලිත තත්ත්වයටපත් වූ පද්ධතිය පළමු සමතුලිතයටපත් වූ පද්ධතිය සමතුලිත වුණාට පස්සේ මම ඒකේ තියෙන ද්‍රාවක දෙක මෙහෙම වෙන් කරගන්නවා. දැන් ඔයාලා හිතන්න සමතුලිත තත්ත්වයටපත් වෙන්නට පෙර මේකේ තිබුණා නම් කොච්චරද? මවුල එකක ප්‍රමාණයක් අපි හිතමු නිකන්. අපි බලමු පොඩ්ඩක් වෙන පැත්තකින් දාමු.
මෙයාගේ තිබුණා නම් කොච්චරද ආරම්භයේ මවුල එකක ප්‍රමාණයක්. ඕකෙන් අපි දන්නවා සමතුලිත වන විට මේ පැත්තට ඇදිලා යනවා කොච්චරද? සමතුලිත වන විට ඇදිලා යනවා x ප්‍රමාණයක්. අපි එන හිතුව මේකට ඇදිලා ගියා කොච්චරද? x මවුල. සමතුලිත වුණාට පස්සේ එමනම් මේක තුල තියෙන්නේ කොච්චරද? මේ ආරම්භය තේනවා. අපිට එනවා සමතුලිත විට කොච්චරද? 1 ඍණ x මවුල ප්‍රමාණයක් එනවා. එතකොට මෙයාගේ සමතුලිත විට x මවුල ප්‍රමාණයක් එනවා. වෙන් කරගත්තාම ද්‍රාවක දෙක සමතුලිත වුණාට පස්සේ වෙන් කරගත්තාම මෙයා තුල අඩංගු වෙනවා කොච්චරද? x මවුල. මෙයා තුල දැන් අඩංගු වෙන්නේ පොතේ කොච්චරද? 1 ඍණ x මවුල. හරිද? එතකොට මෙයා තුල අන්තර්ගතයි 1 ඍණ x මවුල. දැන් ඔන්න පළමු වතාවට මොකද කරේ? සමතුලිත වෙන්නට ඉඩ හැරලා මාතෘකාව තේරුම් ගන්න. සමතුලිත වෙන්නට ඉඩ හැරලා අපි ඒව මොකද කරේ? වෙන් කළා. මේකට අපි කියන මොකද්ද? මෙන්න මේ සිදුවීමට මෙසේ වෙන් කර ගැනීම. මෙයා ද්‍රාවක දෙකක් වශයෙන් නැවත වෙන් කර ගැනීම අපි හඳුන්වනවා මේ මොකද්ද? වරක් නිස්සාරණය. වරක් නිස්සාරණය. දැන් මේ සිදුවීම ඉවරයි. දැන් ඒ කියන්නේ මේ ද්‍රාවකය තුල තිබිච්ච ඒ ද්‍රාවකය තුල තිබිච්ච පුද්ගලයාව දැන් මං යම් ප්‍රමාණයක් එයාගෙන් යම් ප්‍රමාණයක් B ද්‍රාවකය තුලට ඇදලා අරගෙන ඉවරයි. මොකද සමතුලිත වෙනවයි කියන්නේ ගිහිල්ලා ඉවරයි. එතනින් එහාට තවදුරටත් යන්නේ නැහැ. සමතුලිත වුණාන් පස්සේ ප්‍රමාණ වෙනස් වෙන්නේ නැහැ. සමතුලිත වුණාට පස්සේ තමයි මම මෙසේ මේ පුනීලයක් භාවිතයෙන් මේ දෙන්න වෙන් කරගන්න. සිදුවීම. ඒක අපි කියන මොකද්ද පුතේ? වරක් නිස්සාරණය. ඔය වරක් නිස්සාරණය කරගත්තට පස්සේ තවත් කොටසක් මේකේ තියෙනවා. දැන් මේක ඇතුලේ තියෙන මෙන්න මේක, ඒ කියන්නේ සම්පූර්ණයෙන් වෙන් වෙලා නැහැනේ දැන්. අපේ අරමුණ මොකද්ද දැන්? මෙන්න මේ ද්‍රාවකය තුල තියෙන මෙයාව අනිත් අයගෙන් වෙන් කරලා පිරිසිදු ලෙස තවත් එකකට ගැනීම. වෙන් කර ගැනීම. දැන් මේකේ තියෙන්න පුළුවන් මොනවද? තව අපද්‍රව්‍ය මේ. ශාක පත්‍ර අනම්මන විවිධ ද්‍රව්‍ය තියෙන්න පුළුවන්. දැන් අපි කරේ මොකද්ද? ඒ ඔක්කොංගෙම මෙයාව පේන්නේ නැහැනේ ඇහැට. රසායනික ක්‍රමවේදයකින් ඒ කියන්නේ මේ සමතුලිතතාවය උපයෝගී කරගෙන මේක අස්සට ඇදලා ගත්තා. එයාව වෙන් කරගත්තා. ඒතර ඒ කොටස දැන් මේක ASCII තියෙනවා. දැන් ආපහු මෙයා ඉන්නවා තවදුරටත් ඉතිරි වෙලා මේකේ. දැන් මට ඕනි කරනවා මෙයාව තව තවත් වෙන් කරගන්න. අන්න මම යනවා මේ වරක් නිස්සාරණය ඉවරයි දැන්. තව වරක් නිස්සාරණය කරන්න යනවා. එහෙනම් දෙවෙනි වර නිස්සාරණය කියන්නේ මොකක්ද? ආපහු මම කරන්නේ මේකට මේ ඉතිරිය සහිත ද්‍රාවකයට අන්නර ද්‍රාවකයේ නැවත දාන්න. B ද්‍රාවකයේ නැවත දාන්න. ඔන්න පටල ගන්න එපා. B ද්‍රාවකයේ නැවත දාන්න. එතකොට වෙන්නේ මොකක්ද? දැන් B ද්‍රාවකයේ තුල කවුරුත් නැහැ දැන්. පිරිසිදු ද්‍රාවකයේ දැම්මේ. ආපහු මොකද වෙන්නේ? කවුරුත් නැහැනේ B ද්‍රාවකයේ තුල. නැවත මේකෙන් කොටසක් මේකට යනවා. මේකෙන් ආපහු වන්න මේක ASCII සමතුලිත වෙනවා. එතකොට නැවත සමතුලිත තත්ත්වයක් අත්පත් වුණා මොකද වෙන්නේ? මේක ඇවිල්ලා මොකද්ද? පළමු වර සමතුලිත වීම නේ මොනවාද? දෙවෙනි වර සමතුලිත වීම. දැක්කා? දෙවෙනි වර සමතුලිත වුණාම ආපහු මොකද වෙන්නේ? B ද්‍රාවකයේ තුලට ඇදිලා යනවා මේකෙන් කොටසක්. මම ඒක සලකනවා මොකක් කියලාද? Y මවුල. ඔන්න මේක අස්සට ආවා. දැන් එතකොට මේක ASCII මොකද වෙන්නේ? තවදුරටත් අඩු වෙනවා. සමතුලිතට මොකද්ද? 1 ඍණ x මවුල වලින් අතෙන්ට රිංගා ගිහපු y මවුල අඩු තත්ත්වයක් යටතේ නැවත සමතුලිත වෙනවා. ආපහු මම කරන්නේ මොකද්ද? ආපහු මේ පුනීල පාවිච්චි කරලා ආපහු මේ දෙන්නව වෙන් කරගන්න. බලාගෙන ඉන්න කතාව.
දැන් ආපහු මොකක්ද තියෙන්නේ? x ඉන්නවා නැවත ඒ ද්‍රාවකය තුල කියන පුතේ කොච්චරද දැන් x ඒ ද්‍රාවකය තුල ඉන්නේ? එක ඍණ x ප්‍රමාණයනොත් අඩු වෙනවා y මවුල ප්‍රමාණය. එතකොට මේකේ ඉන්නවා කවුද? x ඉන්නවා දැන් b ද්‍රාවකය තුල කොච්චරද? y. එතකොට දැන් බලන්න මේ විදියට දැන් ආපහු මේක දෙවන වර සමතුලිත වීමට අලුත් වූ ද්‍රාවක කොටසක් දාලා දෙවෙනි වර සමතුලිත වීමට ඉඩ හැරලා නැවතත් වෙන් කරගත්තාම අපි මේ සිද්ධිය හඳුනනවද? දෙවන වර දෙවැනි වරට නිස්සාරණය. දෙවෙනි වරට නිස්සාරණය. අර මොකද පුතේ? පළමු වර නිස්සාරණය. පළමු වර නිස්සාරණය කියන්නේ පළවන සමතුලිතතාවයෙන් පසුව ද්‍රාවක වෙන් කරගෙන කොටස් වෙන් කර ගැනීම. ඊටසේ ආපහු ඉතිරි වෙච්ච බලන්න පුතේ ඉතිරි වෙච්ච ද්‍රාවකයට අර නිස්සාරණය සඳහා ගනු ලබන ද්‍රාවකය අලුතෙන් දාලා නැවත දෙවෙනි වර සමතුලිත වන්නට ඉඩ හැරලා ඒව නැවත වෙන් කර ගැනීම අපි කියන මොකද්ද? දෙවෙනි වර නිස්සාරණය. තේරුණාද කියපු දේ? ඒතර වරක් නිස්සාරණය කියන්නේ එක සැරයයි. දෙවෙනි වර නිස්සාරණය කියන්නේ ඒක නැවතත් ආපහු ඉතිරිය අලුත් ද්‍රාවක කොටසක් සමග නිස්සාරණය කිරීම. ඔන්න ඔය විදිහට අපිට පුළුවන් ඔන්න මේ ඉතිරියනොත් ඔන්න බලන්න මේ ඉතිරියනොත් නැවත අපිට පුළුවන් මේ ඉතිරියනොත් කොටසක් ආපහු ගන්න ආපහු මේ ද්‍රාවකයෙන් කොටසක් අලුතෙන් දානවා. අලුතෙන් දාලා සමතුලිත වන්නට ඉඩ හැරලා ආපහු මේ separation funnels වලින් මේක වෙන් කර ගන්න. ඊට පස්සේ බලන්න මෙයයි එකතු කරගත්තොත් ඔන්න දැන් බලන්න හොඳට. මෙන්න මෙයයි එකතු කරගත්තොත් කවුද? මෙන්න මෙයා. මේ ප්‍රමාණය මොකද්ද? මේ පළමු වර නිස්සාරණය. එතකොට ආපු ප්‍රමාණය x. ඊට පස්සේ නැවතත් මේ මාර්ගය ඔස්සේ ආපහු වෙන් කරගෙන පද්ධතිය සමතුලිත වන්නට ඉඩ හැරලා නැවතත් පුතේ අපි කොටසක් වෙන් කරගත්තාම මෙන්න ආපහු කොටසක් වෙන් වුණා y මවුල. ඒ මොකද්ද? දෙවෙනි වරට නිස්සාරණය ඌ ප්‍රමාණය. එතකොට දැන් අපිට මොකද්ද තියෙන? එකවරක් පමණක් නිස්සාරණය කළොත් හම්බෙන ප්‍රමාණයට වඩා තව වරක් ඒක නිස්සාරණය කරනකොට තව කොටසක් වෙන නිසා මේ කොටසයි අපි එකතු කරගත්තොත් එහෙම මේ කොටස් දෙක අපි එකතු කරගත්තොත් මොකක්ද වෙන්නේ? අපිට වෙනවා මේ ද්‍රාවකය දැන් ප්‍රශ්නයක් නැහැ මෙයත් B මෙයත් B නේ. එහෙනම් මේ B ද්‍රාවකය දෙක අපි මේ ප්‍රමාණ දෙක එකතු කරගත්තාම ඒ එකතු කරගත්ත ද්‍රාවක කොටසේ තියෙනවා ඔක්කොම x ගෙන් කොච්චරද? x ධන y මවුල ප්‍රමාණයක් තියෙනවා. ඒ කියන්නේ මෙයාවයි අපි එකට එකතු කරගෙන ද්‍රාවණයක් හදාගත්තොත් ඒ ද්‍රාවණයේ තියෙනවා මොකද්ද? x ධන y. ඔය විදිහට අපිට පුළුවන් යම් කිසි ද්‍රාවකයක් තුල තියෙන කෙනෙක්ව වෙනත් වූ ද්‍රාවකයක් පාවිච්චි කරලා සැලකිය යුතු වශයෙන් කීප වරක් නිස්සාරණය හරහා එයාව අවසන් වන තුරු. හැබැයි මේ අවසන් වෙනවද කියන්නේ 100%ක් අවසන් වෙන්නේ නැහැ. ඇයි හේතුව? හැම තිස්සෙම මෙයා වෙන් වෙන්නේ කොටසක් වෙන් වෙන්නේ කොහාටද? කොටසක් B ද්‍රාවකයේ තුලට ඇදෙන්නේ කොටසක් මේක තුල ඉතිරි වෙන පරිදි. අපි මේක සියවතාවක් සමතුලිත වන්නට ඉඩ හැරලා කොටස් වෙන් කරගත්තත් සියවතාවක් සමතුලිත වෙන්නට ඉඩ හැරලා කොටස් වෙන් කරගත්තත් පොඩි හෝ කොටසක් ඒ ද්‍රවය තුලත් රැඳෙනවා. ඒ නිසා පේපර් එකේ අහනවා මෙම ක්‍රමවේදයට අනුව පුළුවන් ද මෙයාව 100%ක් වෙන් කරගන්න කියලා. උත්තරේ මොකද්ද? එහෙම කරන්න බෑ. 100%ක් බෑ. හැබැයි ආසන්න වශයෙන් 100%ක් කීපවරක් නිස්සාරණය හරහා වෙන් කරගන්න පුළුවන්.
හරිද පුතේ? කීපවරක් නිස්සාරණය හරහා වෙන් කරගන්න පුළුවන්. එහෙමනම් අපි දැන් මේ අවබෝධ කරගත්ත එක පාස් පේපර් ගානක් හදලා තේරුම් ගමු. මම මේ සඳහා ගන්නවා 1992 දෙවෙනි කොටස. ඒකේ පළවෙනි කොටස අපි මීට කලින් ඒකේ ප්‍රැක්ටිකල් එකක් තිබුණේ. ප්‍රැක්ටිකල් එක අපි මීට කලින් වීඩියෝවේ පරීක්ෂණාත්මකව KD සෙවීම කියන වීඩියෝ යටතේ සාකච්ඡා කරලා තියෙනවා. මේ ඇවිල්ලා 1992 පළවෙනි එක තමයි ප්‍රැක්ටිකල් එක. මේ දෙක මම මේකේ පොයින්ට්ස් ටික ගන්නම්. මෙන්න මේ ගාන ඇනලයිස් කරන විදිය. මේක මොනවටද වටින්නේ කියලා බලන්න. ගාන කියවන්න. කාබනික සංයෝගයක් ජලයේදීට වඩා බෙන්සීනි ද්‍රාව්‍ය වේ. බෙන්සීන් සහ ජලය අතර කාබනික සංයෝගයේ ව්‍යාප්ති සංගුණකය දීලා තියෙනවා. හරිද? අපිට එක පොයින්ට් එකක් දීලා තියෙනවා පුතේ මේ ගානේ මේ ඇනලයිස් කරන්න. ගාන හදනව නෙමෙයි. ද්‍රාව්‍යතාවය කාබනික සංයෝගය නේද? කාබනික සංයෝගයේ ද්‍රාව්‍යතාවය. අපි කාබනික සංයෝගය අපි හිතමුකෝ මොකද්ද x කියලා. කාබනික සංයෝගය මම හිතනවා x. ද්‍රාව්‍යතාවය නැත්නම් අපි හිතමුකෝ දියවන ප්‍රමාණයට තමයි ද්‍රාව්‍යතාවය කියන්නේ. හැබැයි ඒකට හරියටම තියෙන වචනයක්. x වල දියවන ප්‍රමාණය බෙන්සීන් වල මොකද උදේ තත්ත්වය? බෙන්සීන් වල වැඩි. අයි මම මේව ලියන්නේ ජලය. මේ ඔක්කොම විභාගේ මේ පොයින්ට්ස් මේ හැම වචනයක්ම ප්‍රශ්න පත්‍රයේ හැම වචනයක්ම මාර වටිනවා. ඊට අපිට කියන තව පොයින්ට් එකක් කියනවා පුතේ. බලන්න තව පොයින්ට් එකක් කියනවා. බෙන්සීන් හා ජලය අතර කාබනික සංයෝගී ව්‍යාප්ති සංගුණකය. එහෙනම් කොහොමද කියලා තියෙන්නේ? බෙන්සීන් හා ජලය අතර. අන්න අපේ ප්‍රශ්නේ දැනුයි එන්නේ හරියටම. බෙන්සීන් හා ජලය අතර කියන පුතේ මොකද්ද? පළමුව සඳහන් කර තිබෙන්නේ බෙන්සීන්. දෙවනුව සඳහන් කර තිබෙන්නේ ජලය. හරිද? මෙන්න මෙතන ඉතා වැදගත් පොයින්ට් එකක් තියෙනවා. බෙන්සීන් හා ජලය අතර. අපිට කියනවා මොකද්ද? ව්‍යාප්ති සංගුණකය. අපි දාමුකෝ කෙටියෙන් KD සමානයි වචන දීලා තියෙන්නේ 4. දැන් මෙන්න මේක ලොකු ප්‍රශ්නයක්. මේ 4 සඳහා අනුපාතය ගත යුත්තේ KD සඳහා අනුපාතය ගත යුත්තේ කොහොමද? දැන් මම කිව්වා බොහෝ විට පළමුව සඳහන් කළ ද්‍රාවකයේ තුල සාන්ද්‍රණය උඩ එහෙනම් x පළමුව සඳහන් කළ ද්‍රාවකයේ වෙන්නේ කවුද? බෙන්සීන්. මම බෙන් කියලා විතරක් දැම්මා. බෙන්සීන් තුල මෙයාගේ ද්‍රාවක. මෙයාගේ සාන්ද්‍රණය. යට මොකද්ද පුතේ? දෙවනුව සඳහන් කළ ද්‍රාවකයේ තුල. කවුද දෙවනුව සඳහන් කළේ? ජලය. දැන් මේ 4 කියන අගය දීලා තියෙන නිසා 4 කියන අගය අපි ගත යුතු අනුපාතය තෝරගන්න ඕනේ නිවැරදිව. මොකද KD සමතුලිත වුණාට පස්සේ පද්ධතිය සමතුලිත වුණාට පස්සේ කොහේ ඉඳලා කොහෙට ගියාද, කවුද ඉදිරි ප්‍රතික්‍රියාව, කවුද පසු ප්‍රතික්‍රියාව අපි මුකුත් දන්නේ නැහැ පුතේ. අපිට සාන්ද්‍රණ දෙක අතර අනුපාතය ගන්න පුළුවන් දෙවිදියක් තියෙනවා. එකක් තමයි මෙහෙම, අනිත් එක තමයි අපිට ගන්න පුළුවන් විදිය මේකේ අනිත් පැත්ත. එහෙනම් දැන් අපි ගත යුතුව තිබෙන අපිට මේ අගයනේ දීලා තියෙන්නේ. මේ අගය දීලා තියෙන නිසා ගත යුතුව තිබෙන අනුපාතය හරියටම ගත්තේ නැත්නම්
මේ අනුපාතය හරියටම ගත්තේ නැත්නම් මේ අගයට අදාළව ඒක වර්ධිනවා. එතකොට මම නිතරම කිව්වා මොකක්ද එන්න ඕනේ? පළමුව සඳහන් කළ ද්‍රාවකය තුල සාන්ද්‍රණය උඩ, දෙවනුව සඳහන් කළ ද්‍රාවකය තුල සාන්ද්‍රණය යට. ඕක තමයි අපි ගත යුතු தත්ත්වය. ඒ අගය දී තිබෙන්නේ එම වචන පරිහරණය අනුව, දී තිබෙන වචන පරිහරණය අනුව මේ අගය ගත යුතු தත්ත්වය තමයි මේ තියෙන්නේ. හැබැයි ඕක තව විදියකට බලා ගන්න පුළුවන්. දැන් ඔයාලා දන්නවා මේක මොන සංයෝගයක්ද පුතේ? කාබනික සංයෝගයක්. මොන සංයෝගයක්ද? කාබනික සංයෝගයක්. කාබනික සංයෝගයක් ජලයේදීට දිය වෙනවට වඩා, ජලයේ දිය වෙනවට වඩා බෙන්සීන් තුල වැඩිපුර දිය වෙන්න පුළුවන්. මොකද හේතුව බෙන්සීන් නිර්ද්‍රවීයයි, මෙයා නිර්ද්‍රවීයයි. මෙයා ද්‍රවීයයි. කාබනික සංයෝගය අපි දන්නා බොහෝ කාබනික සංයෝග නිර්ද්‍රවීයයි. ඒ නිසා මෙයා වැඩිපුර දිය වෙන්නේ නිර්ද්‍රවීය ද්‍රාවකය තුල වෙන්න පුළුවන්. මොකද මෙතන ලැබිලා තියෙන අගය මම මේ කියන ඔක්කොම කල්පනා කරගන්න මේ අගය KD මොකද පුතේ? විශාලයි 1. ඒක නිසා එම නිසා ඉහළ තිබිය යුතු වන්නේ, ඉහළ කියන්නේ මේ උඩ තිබිය යුත්තේ වඩාත් ද්‍රාවකය තුල සාන්ද්‍රණය විය යුතුයි. ඉහළ තිබිය යුත්තේ වඩාත් ද්‍රාව්‍ය ද්‍රාවකය තුල සාන්ද්‍රණය. දැන් මෙතන කියලා තියෙන එක තමයි දියවන ප්‍රමාණය බෙන්සීන් තුල වැඩි තේනවද? ජලය කියලා දීලා තියෙනවා. එහෙනම් උඩ ඉන්න ඕනේ කවුද? බෙන්සීන් තුල x. අයි මේක එකට වඩා වැඩි. එහෙනම් උඩ ඉන්න ඕනේ කවුද? වැඩියෙන් දිය වෙන කෙනා. වැඩියෙන් දිය වෙන කෙනා තුල සාන්ද්‍රණය උඩ, අඩුවෙන් දිය වෙන කෙනා තුල සාන්ද්‍රණය යට. මොකද අපි මේ ගණනය කරන්නේ KD වල පුද්ගලයාගේ ස්වභාවය සමතුලිතතාවය මත ස්ටොයිකියුමිති ආදී දේවල් වෙනස් වෙන්නේ නැති නිසා හැමතිස්සෙම එකට වඩා වැඩි නම් වැඩියෙන් දිය වූ පුද්ගලයා උඩ, අඩුවෙන් දිය වූ පුද්ගලයා යට වෙන්න ඕන. එකට වඩා අඩුයි නම් අඩුවෙන් දිය වූ පුද්ගලයා උඩ, වැඩියෙන් දිය වූ පුද්ගලයා යට වෙන්න ඕන. මේකට වඩා වැඩි. එහෙනම් KD එකට වඩා අඩු නම් මොකද්ද මූල ධර්මය? KD අඩුයි 1 නම් මොකද්ද පුතේ? මේකේ අනිත් පැත්ත. මොකද? ඉහළින් තිබිය යුත්තේ කවුද? ඉහළින් තිබිය යුත්තේ අඩුවෙන් දියවන ද්‍රාවකයේ ද්‍රාවකය තුල, අඩුවෙන් දියවන ද්‍රාවකය තුල සාන්ද්‍රණය. ඔන්නෝක ඉතා වැදගත්. මේක ඉතා වැදගත්. ඔන්නවා ලියලා තියාගන්න දැන්. අපි දැන් යමු. මොකද්ද? ඉතිරි කොටස. එතකොට අපි දන්නවා KD ගන්න ඕනේ විදිය. ඔන්න එන මම ආපහු පටන් ගත්තා. කාබනික සංයෝගයේ ජලීය ද්‍රාවණයක කියන්නේ කාබනික සංයෝගයේ ජලයේ දිය වෙනවනේ. එහෙනම් දැන් තිබිලා තියෙන්නේ කොහෙද? ඔන්න ආරම්භය. මේ බලන්න මේ පොයින්ට්ස්. මේ දැන් ආරම්භය විස්තර කරන්න. කාබනික සංයෝගයේ ජලීය ද්‍රාවණයක. ඒ කියන්නේ දැන් මෙතන ව්‍යාප්ත වන පුද්ගලයා කවුද? කාබනික සංයෝගය. හැබැයි ආ දැන් ඉන්නේ කොහෙද? ජලයේ. ද්‍රාවණයක සාන්ද්‍රණය. අන්න පුතේ දීලා තියෙනවා මොකද්ද? මෙයාගේ සාන්ද්‍රණය. සාන්ද්‍රණයනේ මං කිව්වා මතකද? ගාන හදන්න පුළුවන්, ආරම්භය දෙන්න පුළුවන් මවුල,
ආරම්භය දෙන්න පුළුවන් ස්කන්ධ, ආරම්භය දෙන්න පුළුවන් සාන්ද්‍රණ. එහෙනම් මොකද්ද මෙයාගේ සාන්ද්‍රණය දීලා තියෙනවා? සාන්ද්‍රණය මම ඒක ලියනවා සාන්ද්‍රණය කියලාම. උදේක වැදගත් සාන්ද්‍රණය දීලා තියෙන්නේ කොච්චරද? 10.0 ග්‍රෑම් ලීටරයට. ග්‍රෑම් ලීටරයට. මෙම ද්‍රාවණයෙන් මිලිලීටර් 100ක්. එහෙනම් මේ ආරම්භය හරිද? ඒකෙන් කොච්චරද අරන් තියෙන්නේ මෙයාගේ පරිමාව පුතේ? මෙයාගෙන් අරගෙන තියෙන පරිමාව මිලිලීටර වලින් කොච්චරද? 100ක්. මිලිලීටර් 100ක් මොනවද කරලා තියෙන්නේ? බෙන්සීන් මිලිලීටර් 100කින් පළමු වර නිස්සාරණය කරන ලදී. හරි. එහෙනම් මොකද්ද කරලා තියෙන්නේ? මේකට දාලා තියෙනවා මොනවද? මෙන්න භාජනය. මෙන්න තිබුණා x. කොච්චරද ඒකේ පරිමාව පුතේ? පරිමාව H2O 100 මිලිලීටර. දැයකට දැම්මා. කවුද පුතේ දැම්මේ? බෙන්සීන් දැම්ම. කොච්චරද පුතේ දාලා තියෙන බෙන්සීන් ගැටලුවේ? බෙන්සීන් මිලිලීටර් 100කින්. බෙන්සීන් දාලා තියෙන මිලිලීටර් දැන් කීයද? 100යි. දැන් ඔන්න දැන් මෙහෙම දැම්මට පස්සේ මොකද වෙන්නේ දැන්? දැන් අපි දන්නවා මොකද වෙන්නේ? මේකෙන් කොටසක් පුතේ ඇදිලා යනවා. මේකට. හරිනේ? එතකොට දැම්මට කියන මේකෙන් කොටසක් මේකට ඇදිලා යන අපි සිද්ධිය දන්නවනේ. මේ මොකද්ද තියෙන්නේ? තිබුණේ ආරම්භය. දැන් ඔන්න ඇදිලා ගිහලා මොකද පුතේ වෙන්නේ? සමතුලිත. මම හැමතිස්සෙම කියවනේ සමතුලිත පද්ධතියට යන්න ඕන. එහෙනම් දැන් මෙතන දැන් ඔයාලට තේරෙනවා හරිද? මෙතන දැන් තියෙන්නේ මොකද්ද? 10 නෙමෙයි. එහෙනම් මෙතන තිබිච්ච මවුල ප්‍රමාණය සොයාගෙන යන්න කියලා තමයි මම කිව්වේ. සාන්ද්‍රණය දුන්නොත් සාන්ද්‍රණය නම් ආරම්භයේ දීලා තියෙන්නේ. ගාන හදනකොට මවුල ප්‍රමාණය හොයාගෙන තමයි යන්න කිව්වේ. එන මේ සාන්ද්‍රණයට අදාළව මවුල මට හොයන්න පුළුවන්. මවුල හරිද? මවුල මොනේ නැහැ. මවුල නැතත් ස්කන්ධය හොයාගෙන ගියත් ප්‍රශ්නයක් නැහැ. මොකද හේතුව ස්කන්ධය ගන්න ලේසි. එහෙනම් අපි ස්කන්ධයක මවුල ගත්තත් ප්‍රශ්නයක් නැහැ. මවුල කොහොමද මවුල හොයාගන්නත් ඕනේනේ. අපි හිතමු මේකේ මොකද්ද තියෙන මවුල? මවුල හොයාගන්න දෙයක් නැහැනේ. ලීටරයට ග්‍රෑම්. ලීටරයට ග්‍රෑම්. අරන් තියෙන මිලිලීටර් 100යි. ලීටරයට ග්‍රෑම්. ඒ කියන්නේ 1000කට මොනවා මේ 1000? මිලිලීටර 1000කට පුතේ තියෙනවා ග්‍රෑම් 10ක්. එහෙනම් 100කට කොච්චරද? ඔන්න එනවා මෙයාගේ ග්‍රෑම් සංඛ්‍යාව. ග්‍රෑම් වලින් යන්නත් පුළුවන්. පස්සේ මවුල කරගන්න පුළුවන්. හැබැයි සාන්ද්‍රණයෙන් යන්න එපා කියලායි මම කිව්වේ. සාන්ද්‍රණය දුන්නාම සාන්ද්‍රණයම පාවිච්චි කරගෙන සාන්ද්‍රණයෙන් x ප්‍රමාණයක් අඩු වුණා කියලා යන්න එපා. ඒතර වර්ධිනවා. එහෙනම් මේක අපිට සුළු කරලා යන්න පුළුවන්. සුළු කරලා ගත්තොත් එනවා කීය දෙන්නේ? මේ කැපෙනවා කොච්චරද? 1000ක් තුල මේකනේ කැපුවා. බිංදු දෙකක් කැපුවා. ඒතර කීයද? 1යි මවුලනේ. 1යි ග්‍රෑම්. එහෙනම් මෙයාගේ තිබුණේ කොච්චරද පුතේ? 1යි ග්‍රෑම්. දැන් මොකද වෙන්නේ? ඒකෙන් යම් ප්‍රමාණයක් අඩු වෙනවා. දැක්කා? ඇයි අඩු උනේ? මේක අස්සට ගියපු නිසා. එහෙනම් බෙන්සීන් තුල කොච්චරද තියෙන්නේ? x ග්‍රෑම්. මේ ගාන මම හදනවා නෙමේ තේරුම් කරනවා. හදන ටික මං කියන්නම්. හරිද? එහෙමනම් දැන් මොකක්ද තියෙන්නේ? ඔන්න දැන් පද්ධතිය සමතුලිතත්වයට ගිහිලා ප්‍රමාණය හෙව්වා. දැන් මේක මේ මම රූප වලින් පෙන්වුවේ. මේක හදනවා නම් කොහොමද හදන්නේ?
හදනවා නම් හදන්න ඕනේ මෙහෙම. අපි ඉස්සෙල්ලාම x තිබුණා. කොහෙද x තිබුණේ? අපි දන්නා දැන් x තිබුණේ කොහෙද? ජලය තුල. ඇයි කියනවනේ මේ ආරම්භේ ජලය තුල. එහෙනම් දැන් මොකද වෙන්නේ? x යනවා කොහාටද පුතේ? බෙන්සීන් තුලට. මම b කියලා බෙන්සීන් ලියමුනේ. බෙන් කියලා දාන්න. ආපසු එනවා. සමතුලිත වෙනවා. එහෙනම් මෙන්න ආරම්භය. ආරම්භයේ තිබිච්ච සාන්ද්‍රණය අපිට වැඩක් නැහැ. සාන්ද්‍රණයෙන් ගියොත් වර්ධින්න පුළුවන්. 10යි. එහෙනම් 100ක. සුළු කරලා ගත්තා. 1 ග්‍රෑම්. දැන් මම ලියනවා නිස්සාරණය. අර එදා කියපු ඒවා තමයි. නිස්සාරණය. x ග්‍රෑම්. එහෙනම් මම ගන්නවා සමතුලිත ප්‍රමාණ. මොකද? 1 ඍණ x මෙයාගේ x ග්‍රෑම්. දැන් මේ රූපය අදාළද විභාගෙට? නෑ. මම මොකටද මේ රූපයෙන් මම මේ විභාගෙට උත්තර ලියනවන්නේ? මේ ඉන්නේ ළමයි. මම මේ කියලා දෙනවා. වෙන සමතුලිත තත්ත්වෙට ගියා. මේ රූපය අදාළද? නෑ. මෙන්න ඔයාලා ලියන්න ඕනේ ටික. ටක් ගාලා මේක ලිව්වා. ආරම්භය ගත්තා. නිස්සාරණය දැම්මා. සමතුලිත ප්‍රමාණ දැම්මා. පුතේ දැන් මොකද කරන්නේ? මේ ගාන දැන් ඔන්න ගාන දැන් මම හදාගෙන යනවා. ගාන හදනවා කියන්නේ මොකද්ද? මේ මම කහ පාටින් ලියලා තියෙන ටික විතරයි පේපර් එකේ ලියවෙන්න ඕන. ඒතකොට ප්‍රතික්‍රියාව ලිව්වට ලකුණු දෙයි ඕන නම් ආරම්භක ප්‍රමාණය ග්‍රෑම් වශයෙන් හොයාගත්තට ලකුණු තියෙයි. නිස්සාරණය x කියලා අරගෙන සමතුලිත ප්‍රමාණ හිව්වට ලකුණු තියෙයි. දැන් අපිට පුතේ සමතුලිත ප්‍රමාණ මෙහෙම නෙමෙයිනේ ඕනේ. අපිට ඕනේ කරන්නේ සමතුලිත ප්‍රමාණ සාන්ද්‍රණ ලෙසනේ. එහෙනම් ඔන්න බලන්න දැන් සමතුලිත සාන්ද්‍රණය හොයන්න යන්න. බෙන්සීන් තුල x ජලය තුල 1 ඍණ x. දැන් අපි වෙනම ලියලි ඉන්න ඕනේ නැහැ. අපරාධ කාලය. අපිට KDට කෙලිම ආදේශ කරන්න පුළුවන්. අපිට සමතුලිත සාන්ද්‍රණ හොය වෙනම ලියලිය නැවත ලියලි ඉන්න ඕනේ නැහැ. ඇත්තටම මේක මේ ප්‍රතික්‍රියාව ලියන්න ඕනෙත් නැති වෙයි. හැබැයි මේක හොයනකොට ලකුණු හම්බෙයි ග්‍රෑම් එකයි. ඒකේ නිස්සාරණය x කියලා දාලා මොකද්ද මෙතෙන්ට එන එක පිළිවෙලකට එන එක ප්‍රශ්නයක් නෑ. නමුත් මේවා හෙව්වට ලකුණු හම්බෙන හේකුත් නෑ. මෙන්න මේ ග්‍රෑම් ප්‍රමාණය හොයනකොට ලකුණු තියෙයි. ඒක හොයාගන්න වෙනවා. ඒක හොයාගන්නේ නැතුවත් හදන්න පුළුවන්. ඒක මම දෙවනුව කියන්නම්. හැබැයි මම කිව්වේ මොකද්ද? සාන්ද්‍රණයක් දී ඇති විට මොනවාද මවුල හොයාගෙන මවුල වශයෙන් හොයාගෙන යන්න. මම මෙතන මවුලත් නෙමෙයි හෙව්වේ. මොකද ග්‍රෑම්. මොකද අපිට ග්‍රෑම් වශයෙන් හොයාගෙනත් ඉස්සරහට යන්න පුළුවන්. සාන්ද්‍රණය දී ඇති විට සාන්ද්‍රණයෙන් x ප්‍රමාණයක් අඩු වුණා. මෙයාගේ සාන්ද්‍රණය x ප්‍රමාණයකින් වැඩි වුණා. සාන්ද්‍රණයක් ලෙස x ගන්න බෑ. මොකද හේතුව පරිමාවන් වෙනස් වෙනකොට ඒවා වෙනස් වෙනවා. ද්‍රාවක පරිමාවන් වෙනස් වුණොත් වෙනස් වෙනවා. මෙතන දෙයනේ කියලා ද්‍රාවක පරිමාවන් එකම අගය. ඒක නිසා සාන්ද්‍රණයෙන් යන්නත් පුළුවන්. අපි ඒක දෙවනුව බලමු. යන්න ඕනේ නිවැරදි ක්‍රමය මොකද්ද? හැමතිස්සෙම මෙහෙම එක ක්‍රමයක් හිතා ගන්නකෝ. සාන්ද්‍රණය දුන්නොත් එක්ක මොකද්ද? මවුල වලින් හෝ ග්‍රෑම් වශයෙන් ඉස්සරහට යනවා. ටක් ගාලා හොයා ගන්නවා. ග්‍රෑම් හෝ මවුල ඉස්සරහට යනවා. ඒක මෙන්න ගත්තා. දැන් ඔතනින් එහාට මොකද කරන්න තියෙන්නේ? අපි දැන් x කියන කාබනික ද්‍රාවකයේ සාන්ද්‍රණය අපිට දැන් ගන්න පුළුවන් කොහෙද? H2O. අපිට H2O වල කොච්චරද ආවේ? 1 ඍණ x නේ. ඒක අපි බෙදන්න ඕනේ මේ වලද ග්‍රෑම් නේ පුතේ. බෙදලා පෙන්නමු අපි මොකෙන්ද? එයාගේ මෞලික ස්කන්ධය mx. එතන එනවා මවුල. මෙන්න එයාගේ මවුල. දැන් මවුල තිබුණේ කොහෙද? කොහෙද තිබුණේ? එකයට ජලයේ පරිමාව ද්‍රාවකයේ පරිමාව කී තිබ්බේ 100.
100 බෙදීම 1000 ඝන ඩෙසිමීටර්. අපිට එන උත්තරයක්. ඒ උත්තරේ වැඩකුත් නැහැ. හරිද? මෙන්න මෙහෙම පදයක් එන. මේක අපිට කපන්න පුළුවන් ඒවා අපි කපමු. මේක දැන් හොයලා දාලා මේවා ආපෝ ලියන්න එපා පේපර් එකේ. හරිද? වෙලාව යනවා. මේක මේ එක සැරේ ආදේශ කරන්න පුළුවන්. මේක දෙවනුව පෙන්නන්න. මේක අපි පොඩි ළමයි වගේ කපලා දාලා හොයමු බලන්න කීයද මේක කැපුවොත් මේකට මේක කැපෙනවා. දශම එතකොට මේකේන අපිට මොකක්ද දෙන්නේ 10යි 10යි mx එතකොට එනවා මොකද්ද 1 ඍණ 10 වරක් නේ 1 ඍණ x යට මොකද්ද mx මෙන්න සාන්ද්‍රණය අපි හෙව්වා හරි පරිස්සමෙන් මොනවද ඝන ඩෙසිමීටර් මවුල් x හොයනවා මම දැන් කොහෙද බෙන්සීන් කොච්චර තිබුණේ x තමයි ගියේ x ගිහිල්ලා x ග්‍රෑම් නේ mx මවුල හරි කොච්චර පරිමාවකද ඒකෙත් කීයද බෙන්සීන් 100යි බෙදීම 1000 ඝන ඩෙසිමීටර් සමානයි මොකක්ද සුළු කරොත් ඒකෙත් එනවා මේකට මේක කැපෙනවා ඒකෙත් එනවා කීයද 10 වරක් මොකද x යට mx x යට mx කියන්නේ මොකද්ද mx කියන්නේ මෞලික ස්කන්ධයේ පුද්ගලයාගේ අපි දන්නේ නැති නිසා දාගෙන ගියා දැන් අපි ආදේශ කරනවා kd සඳහා kd කීයද kd 4යි ඒ 4 දීලා තියෙන මොන අනුපාතයටද kd 4යි උඩ බෙන්සීන් වල සාන්ද්‍රණය යට ජලය තුල සාන්ද්‍රණය එහෙනම් දාන උඩ බෙන්සීන් තුල සාන්ද්‍රණය ඔන්න හොඳට බලන්න මේවා හරි පරිස්සමෙන් කරන්න උඩ බෙන්සීන් තුල සාන්ද්‍රණය ඒව නැවත ලියනවද අපි නෑ ඇයි ලියන්නේ කාලය නාස්ති කරන්න ඕනේ නැහැ හැබැයි ඔයාලට දැන් මේ විභාගෙ නෙමෙයිනේ මම මේ තේරුම් කරනවානේ මම ඊට පස්සේ ලියන්න ඕනේ නැතිව ඕනේ පෙන්නන්නම්කෝ x කොහෙද පුතේ සාන්ද්‍රණය කොහෙද බෙන්සීන් x සාන්ද්‍රණය කොහෙද ජලය මේ 4 වළංගු වෙන්නේ ඒ සඳහා ඒක සමානයි මොකක්ද 10 බෙන්සීන් තුල කො මේ තියෙන්නේ එහෙනම් මෙතනත් 10 කැපිලා යනවා ඇයි මේ 10 කැපිලා යන්නේ පරිමා සමාන නිසා පරිමා සමාන නොවුනා නම් දැක්කද මේවා මෙහෙම කැපෙන්නේ නැතුව වෙනස් වෙනවා ඒක නිසා මෙතන එනවා මොකද්ද x යට mx බෙදීම 10 1 ඍණ x යට මොකද පුතේ mx 10ට 10 කැපෙනවා mx mx කැපෙනවා එනවා උත්තරය මොකක්ද x යට 1 ඍණ x සුළු වුණාම එනවා 4 ඍණ 4x සමානයි x එතකොට මේක ගියපුවම 5x නේ x සමානයි කීයද පුතේ එන්නේ මේ මේක ධන වෙනවා 5x සමානයි 4යි 4 බෙදීම 5 සමානයි මොකක්ද 0.8යි මොනම x ග්‍රෑම් 0.8යි ග්‍රෑම් එහෙනම් අපෙන් අහන්නේ පුතේ පළමු වර ප්‍රශ්නය මොකද්ද බෙන්සීන් මිලිලීටර් 100කින් පළවන නිසා කළදී ඵලය ලෙස ලැබෙන ජලීය ද්‍රාවණයෙන් මිලිලීටර් 50ක්
ඔන්න දැන් අපි පළවෙනි ස්ටෙප් එකට ගියා. තාම අපේ ගාන කෙලවර නැහැ. හරිද? දැන් මෙන්න අපි දැන් අර පළවෙනි කතන්දරේ ඉවර කරා. ඔන්න නිස්සාරණය කළා. දැන් මෙතනින් මේකද අපෙන් අහන ප්‍රශ්නේ, මේකද අපෙන් අහන උත්තරේ කියන්නේ? මේකද අපි සෙවිය යුතු වන්නේ? නෑ. මේක නෙමෙයි අපි සෙවිය යුතු දේ. මේක ඇවිල්ලා මේ ගානේ අතරමැදි තත්ත්වයක්. ඊට පස්සේ අපි ගාන තවත් ඉස්සරහට යනවා. ඵලය ලෙස ලැබෙන ජලීය ස්තරයෙන් 50ක්. කෝ ඵලය ලෙස ලැබෙන ජලීය ස්තරය? මේ තියෙන්නේ. මොකද්ද මේකෙන් දැන් කොටසක් මේක අස්සට ඇදිලා ගියා. ඔන්න මම දැන් ආපස්සට යනවා පොඩ්ඩක්. මේ තියෙන්නේ ඵලය. සමතුලිත ප්‍රමාණ. ජලීය ස්තරය මේ තියෙන ජලය. ඒ ජලයේ තියෙන ඵලය කියන්නේ සමතුලිත විට තිබෙන දේවල්. සමතුලිත විට තිබෙන දේවල් වලින් එකක් තමයි මෙන්න මේ බෙන්සීන් තුල මෙයා x, අනිත් එක තමයි ජලය තුල මෙයා එකරින x. දැන් අපිට කියන්නේ ඵලය ලෙස ලැබෙන බෙන්සීන් ගැන නෙමෙයි, ඵලය ලෙස ලැබෙන ජලීය ස්තරය. ඒ කියන්නේ අවසානයේ තියෙන ජලීය ස්තරය. එහෙනම් අපි දැන් යන්න ඕනේ පුතේ මොකද්ද? ජලීය ස්තරයට නැවත යන්න ඕනේ ඵලය ලෙස. හරිද? එහෙනම් මම ගන්නවා එතනින් එහාට යනවා දැන් ගාන. ජලීය ඵලය. ඵලය ලෙස ලැබෙන ජලීය ස්තරයෙන්. ජලීය ඵලය තුල ඉතිරිය ගැනයි ඊට පස්සේ කතාව තියෙනවා. බලන්න ගාන කියනකොට තේරෙන්න ඕනේ. ඵලය ලෙස ලැබෙන ජලීය ස්තරෙන් කොච්චරද දැන් ඉතිරිය කොච්චරද පුතේ? ජලීය ස්තර ඉතිරිය 1.8 සමානයි කියලා පුතේ 0.2යි. කවුද මේ? x ගේ ඉතිරිය. ඵලය තුල ජලීය ඵලය තුල කවුද? x ඉතිරිය. දැන් ඒකෙන් අරගෙන තියනවා දැන් කොච්චරද එතන තිබ්බේ? මේක තිබුණේ කොච්චරකද පුතේ? ද්‍රාවණය කොච්චරකද? ජලීය ඵලය ආපෝ කාකපාදයක් දාමු. මිලිලීටර 100ක 100ක් තුල x ඉතිරිය තමයි ඔය. දැන් ඒකෙන් අරගෙන තියෙන ඊළඟ ගැටලුවට කොච්චරද ඊළඟට ඉස්සරහට යන කොච්චරද අරන් තියෙන්නේ? ජලීය ද්‍රව්‍ය 50ක් මිලිලීටර 50ක් අරගෙන. ඔන්න දැන් ඒකෙන් අරගෙන තියෙන්නේ 50යි. 50යි. එම නිසා මම හදනවා ජලීය ස්තරයේ මිලිලීටර 50ක x සමානයි. මේක තිබුණේ කොච්චර පුතේ? ද්‍රාවණය සම්පූර්ණ 100යි. sorry. මෙතන තියෙනනේ ඒක. ද්‍රාවණය 100 න මිලිලීටර 50ක x සමානයි කොච්චරද? 0.2. මෙච්චරම අපි නොදන්න දරුවෝ වෙන්න බෑනේ නේ. එහෙනම් 100ක ඒකත් මං හදලා පෙන්නනවා. 50ක්. ඔහොම හදනම් ඉන්න ඕනේ නෑ. හරිද? පේපර් එකේ සමානයි කීයද? 0.1 ග්‍රෑම්. ඊට පස්සේ පුතේ මොකක්ද තියෙන්නේ? ඒක අරගෙන ඔන්න දැන් ආපුවම චිත්‍රයක් දානවා. හරිද? ඒක අරගෙන දැන් මේ චිත්‍රයේ වළංගුද විභාගෙට? නෑ. ඒක අරගෙන කවුද මේ H2 කොච්චරද තියෙන්නේ? ද්‍රවය මේකේ තියෙනවා x කොච්චරද? 0.1යි. 0.1 ග්‍රෑම්. දැන් ඒකට දානවා කවුද? බෙන්සීන්. බෙන්සීන් දැම්මා. දැන් බෙන්සීන් කොච්චරද දැම්මේ දැන්? මෙයාගේ කොච්චරද පුතේ? 50ක්. බෙන්සීන් දැම්ම 50ක් මිලිලීටර. 50ක්ද දැම්මේ බා? තවත් බෙන්සීන් 50කින් දෙවෙනි වරට නිස්සාරණය කළාදී. මොකද්ද වෙන්නේ දැන්?
මේ ආරම්භය ඔන්න දැම්මම මෙයා දැන් ආරම්භයේ සිට දැන් මම සමතුලිතයට එකපාරටම යනවා මොකක්ද වෙන්නේ කොටසක් යනවා මේක අස්සට ඒ ගියපු කොටස අපි සලකනවා මෙයාගේ අස්සට ගිය ප්‍රමාණය මම ගන්නවා දැන් y ග්‍රෑම් එන මෙයාගෙන් අඩු වෙනවා මොකද්ද y දැන් මේ ගත්තේ මොකද්ද ආරම්භයේ සිට සමතුලිතය දක්වා ශනිකව අවබෝධ කරගෙන මේ මොකද්ද සමතුලිත අන නැවත සමතුලිතයි නැවත සමතුලිතයි දැන් අහන අපෙන් තව මිලිලීටර් 50කින් දෙවෙනි වර නිස්සාරණය කරලාදී දැන් මේ y හොයන්න ඕනේ එහෙනම් ඒකට හොයන්න මොකක්ද තියෙන්නේ ඒත් kd ට දාන්න ඕනේ ඒ සමතුලිතයිනේ අපිට මේ y හොයා ගන්න වෙන ක්‍රමයක් නැහැ kd ට දාන්න ඕනේ kd ට දානකොට දැන් අපි දන්නවා පුතේ දැන් අර කලින් අපි හදලා පෙන්නුවා ආපෝ අපි හද ඉන්න ඕනේ නැහැ දැන් අපිට බලන්න kd ට කෙලින්ම දාන්න kd අරගෙන තියෙන උඩ කවුද උඩ බෙන්සීන් යට ජලය එහෙනම් මෙතන බෙන්සීන් තුල මොකක්ද දැන් තියෙන්නේ මෙන්න මෙතෙන්ට ගිහලා අපිට කෙලින්ම ආදේශ කරන්න පුළුවන් ඔන්න බලන්න පොඩ බලන්න දැන් දැක්කද මෙතන අපි දැම්මොත් තත්ත්වෙ මොකද x බෙදීම mx මේ අන්තිමට කැපිලා ආවා x බෙදීම mx ඇයි එහෙම කැපිලා ආවේ ද්‍රාවක පරිමා සමාන වෙනකොට මෙතනත් මේ විදිහටම කැපෙනවා පුතේ හරි දෙන්න 100ට 100 තීද්දි කැපිලා ගියා 50ට 50 තිනකොට කැපිලා ගියා ඒතර අපිට කෙලින්ම මෙහෙම ගන්න පුළුවන් දැන් මේ විදිහටම ගන්න පුළුවන් බුද්ධිමත් නම් ශනිකව මෙතන ඉදරමද y මෙතන තියෙනවද අර විදිහටම ගන්න පුළුවන් මොකද පරිමා සමාන නිසා නැත්තම් අපි මෙහෙම හදමුකුනේ ඔයාලට මේක තේරුම් ගන්න පුළුවන් වෙන්නේ අර විදිහටම හදන්න එපා එහෙනම් අපි බලමු දැන් එක පාට ආදේශ කරමු බෙන්සීන් තුල සාන්ද්‍රණනේ බෙන්සීන් තුල එමනම් තියෙන්නේ මොකද උදේ ඔන්න එක පාට දැම්මා කලිනුත් එහෙම දාන්න තිබ්බා හරියද y දැම්මා y කාගේද මේ ස්කන්ධයනේ මෞලික ස්කන්ධයෙන් බෙදුවා මවුල වලට හැරුණා දැන් මවුල ප්‍රමාණය තියෙන්නේ කොච්චරද පුතේ මවුල ප්‍රමාණය තුල මවුල බෙදනා පරිමාවෙන් පරිමාව කොච්චරද 50යි 50 බෙදීම 1000 මේ මොනවාද සාන්ද්‍රණය ඩෙසිමීටර් හරිද දැන් අපිට පුළුවන් එනං යට අර විදිහටම හොයලා ගිහපුවා මොකද දශම 1 ඍණ මොකද y බෙදනා මෞලික ස්කන්ධය mx පරිමාව කොච්චරද 1ට කොච්චර තියෙන්නේ ඒකෙත් 50 බෙදීම 1000 ඒ සියලු දේවල් අන්තර්ගතයි උත්තරයක් එනවා මේ 1000ට මේ 1000 කැපෙනවා දැක්කද පරිමා සමාන නම් මේ පරිමාවට මේ පරිමාව කැපෙනවා සමාන වුණොත් කැපෙනවා අර ඉස්සලා 10ට 10 කැපුණෙත් ඒ විදිහම එක සැරේ ආදේශ කළා mx ට mx කැපෙනවා උත්තරයක් එනවා මොකද උඩ y යට දශම 1 ඍණ y සුළු කරපුවාම එනවා දශම 4යි ඍණ 4යි y සමානයි y ඒ කියන්නේ 5යි y සමානයි දශම 4යි y සමානයි දශම 4 බෙදීම 5 සමානයි දශම 0.8යි ග්‍රෑම් මොන දෙවෙනි වර නිස්සාරණේ තේරුණාද එතකොට ඔන්න දැන් තියෙනවා දෙවෙනි වර නිස්සාරණේ 0.8යි මම මේක ලොකු කතාවක් කියනවා ඒ ලොකු කතාව අවසානයේ තේරුම් ගන්න පුළුවන් වෙයි හරිද ගාන හදාගෙන යන්කෝ හරිනේ මම දැන් මෙතනින් යනවා ඒ ගාන ඉතිරිය තාම අපේ ප්‍රශ්නෙට ආවද කියන්නේ ප්‍රශ්නේ නෑ ආපහු මොකද කරලා තියෙන පුතේ මේකෙන් පස්සේ දැන් මේකේ කියන වචන බලන්න පුතේ ටක් ගා දෙවෙනි වර නිස්සාරයෙන් පසු
ඵලය ලෙස ලැබෙන ජලීය ද්‍රාවණය මිලිලිටර් 25ක්. එහෙනම් මොකද දෙන්නේ? දැන් ජලීය ඵලය කොච්චරද? දැන් තිබුණේ කොච්චරද? 0.1යි. ඍණ 0.08. කීයද දෙන්නේ? 0.02 ග්‍රෑම්. ඔන්න ජලීය ඵලය. මේ ජලීය ඵලය දැන් තියෙන කොච්චරකද පුතේ? ඝන සෙන්ටිමීටර් නැත්නම් මිලිලීටර් 50ක. මිලිලීටර් 50ක ඒ ජලීය ඵලය. ඒ ජලීය ඵලයෙන් අරගෙන තියෙනවා මිලිලීටර් 25ක් ආපෝ H2O. කොච්චර පුතේ? 25 මිලිලීටර්. අපි ඉස්සලා ගාන හැදුවේ 50ක. එහෙනම් 25ක අන්තර්ගතය x. නැවත අපිට ගන්න බලන්න කීයද? 0.01යි. ඒකට දාලා තියෙනවා මොකද්ද? බෙන්සීන්. බෙන්සීන් කොච්චරද දාලා තියෙන්නේ? 25යි. එහෙනම් දැන් මේකෙන් කොටසක් මේකට අර විදිහටම ඇදිලා යනවා. x. දැන් අපි ආපහු හිතනවා ඇදිලා ගියපු ප්‍රමාණය කොච්චරද? මේක අසර ඇදිලා ගිය ප්‍රමාණය z. එහෙනම් මේකෙන් අඩු වෙන්න ඕනේ මොකද්ද? z. අන්න සමතුලිත වෙනවා. දැන් මොකද්ද? තුන්වෙනි වර සමතුලිතය. දැන් මොකක්ද දෙන්නේ? z හොයන්න ඕනේ. 4 සමානයි. z බෙදීම mx වැඩි කිරීම 1ට 25 බෙදීම 1000. බෙන්සීන් වලනේ උඩ 4 තියෙන ඒ අනුපාතයේ බෙන්සීන් වල උඩාගේ 0.01 රින z බෙදීම mx වැඩි කිරීම 1ට 25 බෙදීම 1000. සුළු වෙනවා. කැපෙනවා 25 කැපෙනවා. දැක්කද? කැපෙනවා. mx කැපෙනවා. ලොකු පණිවිඩයක් දෙන්න තියෙනවා. හරිද? හොඳට අහගෙන ඉන්න. z යට 0.01 රින z. එතකොට එනවා මොකක්ද? 0.04 රින 4යි z සමානයි z. එතකොට මෙතන එනවා z සමානයි 0.04 බෙදීම 5 සමානයි 0.08යි නේ. මෙන්න තුන්වෙනි වර නිස්සාරණයක් කරලා තියෙනවා. එතන 0.08ක් ඇවිල්ලා තියෙනවා. අහන්නේ මොකද්ද? තුන්වෙනි නිස්සාරණයෙන් පසු මේ ජලීය ද්‍රවණය මිලිලීටර් 25 තුළ කාබනික සංයෝගයේ කොපමණ ඉතිරිව තිබේදයි ගණනය කරා. එහෙනම් දැන් තියෙන්නේ මොකද්ද? එම නිසා කොහෙද මේ ඉතිරිව තියෙනවා කියලා ගණනය කරන්න තියෙන්නේ කොහෙද? කාබනික සංයෝගය කොපමණ ඉතිරි වෙලා තියනවද? ජලීය ද්‍රාවණයෙන් මිලිලීටර් 25ක් තුල. එහෙනම් මොකද්ද ගන්න තියෙන්නේ? ජලීය ද්‍රාවණය තුල ඉතිරිය. එහෙනම් තිබුණේ කොච්චරද පුතේ? 0.1. අඩු කරන්න ඕනේ මොකද්ද? z 0.08. අපිට එන උත්තරයක්
0.002 ග්‍රෑම් කොච්චරක් ඉතිරිව තියෙනවා. ඔන්න මට කියන්න තියෙනවයි කියලා කියපු වැදගත් දේ. අපි ආපහු මුලට යනවා. මේ ඔයාලා හදලා ඇති දැන් පිටුවේ පේපර් එකේ මේවා වන පේපර් එකේ ලියන්න ඕනේ දේවල්. ඔන්න මම පේපර් එකට හදන්න ඕනේ විදියට මම හදලා පෙන්නන්නම්. හරි. මේ මම ඇනලයිස් කරානේ ගැටලුව. මේවා ඔක්කොම හදා දී තියෙන ප්‍රශ්න පත්‍ර උදුරගෙන යනකම් අපිට හදා හදින්න වෙයි. හරිද? දැන් මේ ගාන ස්ටාර්ට් උනේ කොතනින්ද? දෙවෙනි කොටස. වචන තිබ්බා කාබනික සංයෝගය, ද්‍රාව්‍යතාවය නැත්නම් දියවෙන ප්‍රමාණය බෙන්සීන් තුල වැඩි ජලය තුලට වඩා ඒක ලොකු පණිවිඩයක්. මේ 4 කියන එක හැදිලා තියෙන අනුපාතයේ ඒ ඔස්සේ ගත යුතුයි. මේක මෙහෙම දීලා තිබුණොත් පුතේ අනිවාර්යයෙන්ම මේකටත් වඩා මේ සඳහන් කරලා තිබෙන පිළිවෙලටත් වඩා මෙහෙම දුන්නොත් එහෙම මේක තමයි හොඳින්ම සලකා බැලිය යුත්තේ. ද්‍රාව්‍යතාවයේ දියවි තිබෙන ප්‍රමාණය මෙයාට දියවන ප්‍රමාණය වැඩි කියලා කිව්වොත් එයා උඩ එකට වඩා වැඩි අගයක් නම් අනිත් කෙනා යට. එකට වඩා අඩු අගයක් නම් එන්නේ එයා යට අනිත් කෙනා උඩ. මෙති එහෙම තීරණය කරගත යුතුයි කිව්වා. ඊට පස්සේ අපිට ගැටලුවේ දුන්නා මොකද්ද? ආරම්භක තත්ත්වය මේක දුන්නේ සාන්ද්‍රණය. සාන්ද්‍රණයෙන් එකපාරටම x ප්‍රමාණයක් අඩු කරලා හදන්න එපා. මේ විදිහට ග්‍රෑම් හෝ මවුල හොයාගෙන මෙහෙම ගිහිල්ලා ඒ ආදි වශයෙන් යන්න කියලා කිව්වා. එහෙම ගියපුවාම අපිට පළමු වර නිස්සාරණයේදී ආව මෙච්චරක්. හරිද? දෙවෙනි වර නිස්සාරණයේදී ආව මෙච්චරක්. හරිද? තුන්වෙනි වර නිස්සාරණයේදී ආවා මෙච්චරක්. හැබැයි ආපහු බලන්න පළමු වර නිස්සාරණයේදී මෙච්චරක් ආවා. ඉතිරිය කොච්චරද ආවේ? ඉතිරිය 0.2යි. දෙවෙනි වර නිස්සාරණය සිදු වෙන්නේ එතනින්. හැබැයි අපේ බුද්ධිමත්කම හොයලා තියෙන විදිය බලන්න. අපි ඒකම නෙමෙයි ගත්තේ. අපිට කියන්නේ 100ක තමයි මේ ඉතිරිය. අපි අරන් තියෙන්නේ 50යි කියනකොට අපි බුද්ධිමත් වෙන්න ඕනේ. දැන් පේපර් එකේ මොනවද හොයන්නේ? බුද්ධිමත්ද? අතනින් මෙතෙන් එනකොට මේ කියන දේ තේරෙනවද? හොයාගත්තේ කොච්චරකද? හොයාගත්ත ප්‍රමාණයට අදාළව කොටසක් අරගත්ත බව මේ දරුවට ශනිකව දැනෙනවද? ඒ දැනෙන ප්‍රමාණයට අදාළව ප්‍රමාණය සලකලාද මෙයා ගන්න. ඒතකොට තමයි වගකීම් සහිත පුද්ගලයෝප කියලා තේරෙන්නේ. ඒකයි ඔය වචන ඔහම දෙන්න පුතේ මේ මනෝවිද්‍යාත්මක ප්‍රශ්න පත්‍රයක්. හරිද? ඒ නිසා දැන් බලන්න මෙතනින් 0.2ක් තිබ්බ 100ක 50කට ගත්තා. 0.1යි. හරි. ඒක ආපහු බෙන්සින් දාලා කරා. මේ අර ගොඩක් වෙලා හදපු එක කස් ගාලා දැම්මා කැපිලා යනවා උත්තරේ ගත්තා. ඊට පස්සේ ආපහු තුන්වන වර නිස්සාරණය මොකද තුන්වන වර නිස්සාරණය මොකද කරේ? එතකොටත් ගත්තා ද්‍රාවක පරිමාව ඒකිනුත් භාගයයි. 50ක් තිබ්බ 25යි. ඒ තුන්වන වර නිස්සාරණයට අවශ්‍ය වෙන්නේ ඉතිරිය. කලින් ඉතිරි උනේ කොච්චරද ප්‍රතිපා? කලින් ඉතිරි උනේ 0.02යි. ඒ හැබැයි 50ක. ඊට පස්සේ මොකද්ද කරලා තියෙන්නේ? ඒක 25ක් කරලා අරන් තියෙනවා. ඒතර ඒක බෙදුවා දෙකෙන් 0.01යි. දැන් ආපහු බෙන්සින් සමග දැම්මා. ආපහු නිස්සාරණ වුණා. එන ඒක ඉසෙට් කියලා ගත්තා. මෙන්න ඉතිරිය මෙන්න සමතුලිතය. දැම්ම ටක් ගාලා මෙහෙම. හෙව්වා මෙහෙම. ඒතර බලන්නකොනේ ආපහු ලියලා තියෙනවා. ඊට කලිනුත් ඒක ලියලා තියෙනවා. ඕනනම් ඊට කලිනුත් ওই විදියටම ලියලා ගන්න පුළුවන්. නමුත් මේව හදලා අරන් තියෙනවා. ඕම හදා ඉන්න බෑ. අපි මේක හොයාගත්ත කියන්නකෝ පුතේ. මේක හොයාගත්තා නම් පළමු වර නිස්සාරණය හොයාගත්තා නම් වෙන වැදගත් කතාව ද්‍රාවක පරිමාණුපාතය සෑම තැනකම සමානයිනේ. ද්‍රාවක පරිමා සමාන නැහැ. පරිමාණුපාතය මෙතන අරන් තියෙන්නේ 100යි මෙතන 100යි පරිමාණුපාතය 1:1යි. ඔන්න ඊළඟ අවස්ථාවේ අරන් තියෙන්නේ මෙතන අරන් තියෙන්නේ 50යි බෙන්සීන්ගෙන් ජලය 50යි පරිමාණුපාතය 1:1යි. ඊට පස්සේ අරන් තියෙන්නේ බෙන්සීන් 25යි මෙහා 25යි පරිමාණුපාතය 1:1යි. එහෙනම් ද්‍රාවක පරිමා අනුපාත නොවෙනස්ව පවතිනවා නම් ද්‍රාවක පරිමා අනුපාත නොවෙනස්ව පවතිනවා නම් ද්‍රාවක වෙනස් වෙන්නේ නැත්නම් ද්‍රාවක පරිමා
පරිමාව වෙනස් වෙන්න පුළුවන්. හොඳට මතක තියාගන්න. පරිමා අනුපාතය වෙනස් වෙලා නැත්තම් නිස්සාරණය වන භාගය නිස්සාරිත භාගය නියතයි. නිස්සාරිත ප්‍රතිශතය නියතයි. හරිද පුතේ? මෙහි සෑම නිස්සාරණයකදීම ද්‍රාවක පරිමා අනුපාතය සමාන වී ඇත. මෙන්න මේක ඊට වැදගත්. පරිමාව නෙමෙයි පුතේ මොකද? පරිමා අනුපාතය. මම පේන්න දාන්නම් කොනේද මෙහෙම. පළවෙනි අවස්ථාවේදී මොකද්ද වෙන්නේ? අපි දාමු බෙන්සීන් ජලය 100 මිලිලීටර තියෙනවා. 100 මිලිලීටර එකට එකයි. දෙකේදී මම ඔයාලට පේන්න ලියන්නේ 50 මිලිලීටර 50 මිලි. පරිමා වෙනස් වී ඇත. අනුපාතය 1:1යි. තුන්වෙනි වර මොකද වෙලා තියෙන්නේ? 25 මිලිලීටර 25 මිලිලීටර අනුපාත පරිමා වෙනස් වී ඇත. අනුපාතය 1:1යි. මොකද මූලධර්ම? එසේ වන්නේ නම් මොනවද වෙන්නේ? නිස්සාරිත ඒ කියන්නේ අර දෙවන ද්‍රාවකයේ තුලට ඇදී ගියපු නිස්සාරිත භාගයේ 100ට අගය ප්‍රතිශතය නියත වේ. නියතයි. ඔන්න ඔක ලියා ගන්න. මෙන්න මේ වාක්‍ය ලියන්න ඕනේ. මොනවාද? ද්‍රාවක පරිමාණ අනුපාතය සමාන නම් අනුපාතය සමාන නම් නිස්සාරිත භාගය නැත්නම් ප්‍රතිශතය නියතයි. ඒක නිසා පුතේ අර එහෙම අපිට හැමතිස්සෙම එහෙම හදා ඉන්න ඕනේ නැහැ. පේපර් එකේ එච්චර කාලයක් අපිට වැය කරන්න බෑ. ඔන්න පණිවිඩය. එම නිසා මෙම ගණනය කිරීම පහත පරිදි කළ හැක. අපි ගන්නවා පළමු වර නිස්සාරිත භාගය. නිස්සාරිත භාගය කියන්නේ තිබුණේ කොච්චරද පුතේ? බලන්න පළමු වර තිබුණේ කොච්චරද? ග්‍රෑම් 1යි තිබුණේ 0.8ක් නිස්සාරණය වී ඇත. එහෙනම් අපි උදාමුකෝ 10න් 8යි භාගය. ඔක ඉතින් ඔහම තියාගත්තත් ප්‍රශ්නයක් නැහැ. මෙහෙම ගත්තත් කමක් නැහැ. 10න් 8යි. 10න් 8යි. එම නිසා දෙවන වර නිස්සාරණය දැන් දෙවෙනි වර නිස්සාරණයට තිබුණේ මොකද්ද? ඉතිරියනේ ගත්තේ අපි. ඉතිරියෙන් කොච්චරද? 10න් 8යි. එන ඉතිරිය කොච්චරද? 0.2යි ග්‍රෑම්. ඒකෙන් 10න් 8යි. ඉතිරිය 0.2 නෙමේ. ඉතිරිය 0.1යි. ඉතිරිය 0.1යි.
අපි ගත්තේ දෙවන වර නිස්සාරණයට ඉතිරිය 0.1යි. දශම කීයද? 8යි නිසා. තුන්වෙනි වර නිස්සාරණය මොකක්ද තියෙන්නේ? තුන්වෙනි වර නිස්සාරණය ඉතිරියෙන් තේනද? ආපහු 10න් 8යි. තුන්වෙනි වර නිස්සාරණයට ඉතිරිය මොකද්ද පුතේ? 0.01යි. මේ ඒකෙන් 10න් 8යි. සමානයි කීය? 0.08යි. හරි. පුතේ දැන් අපි හිතමුකෝ මේ දෙක සමානයි. ඊළඟ අවස්ථාවෙත් මේ පරිමාවම ගත්තා. මේ දෙකම අනුපාතයේ ඒත් එකට එකයි. ඒ පරිමා දෙකම ගත්තා ඊළඟ ඉතිරියටත් අනුපාතය එකට එකයි. ඒත් වෙනස් වෙන්නේ නැහැ. හරිද? ඒකයි මේකේ තියෙන හොඳේ. අනුපාත සමානයි නම් අනුපාත පරිමානුපාත සමාන වියර. එසේ වන්නේ නම් නිස්සාරිත භාගය ප්‍රතිශතයේ නියත වේ. ඒක දැන් බලන්න වෙලාව ඉතුරුන විදිය. පළමු වර නිස්සාරණය ගත්තා. අරගෙන භාගය හෙව්වා. 10න් 8යි. දෙවන වර නිස්සාරණයත් මොනවාද? එම ද්‍රාවකමයි එම පරිමාවන් නෙමෙයි. හැබැයි පරිමා අනුපාතය එකමයි. ඉතිරිය කියලා ගත්තේ මොකද්ද? ගත්ත කොටස ඒකෙන් අනුපාතය සමාන වෙනකොට භාගය ඒකම වෙනවා මෙච්චරයි. තුන්වෙනි වර නිස්සාරණයටත් ඉතිරිය කියලා ගත්තේ ඒ ගත්ත කොටස තුල 0.1 ඒකෙත් භාගයක් ලෙස ගත්තාම පුතේ මෙහෙම වෙනවා. එම නිසා ඉතිරිය සමානයි. ඉතිරිය සමානයි. මොකද්ද පුතේ ඉතිරිය සමානයි? 0.1 රින 0.08 සමානයි 0.02. මෙන්න මේක දැක්කා. දැන් එන අපි පේපර් එකේ හදන්න ඕනේ ටික බලමුද පොඩ්ඩක්. පේපර් එකේ හදන්න පුළුවන් මේ ගාන පුතේ කොහමද? ඉතා කෙටියෙන්. ඔන්න මම යනවා අපව මුලට. ඔන්න තියෙනවා. මෙන්න මේ කහ පාටින් ලියලා තියෙන ටික ඕනේ. එයා ගාන අවබෝධයේ ඉන්න දරුවෙක් නම් ඔන්න ටක් ගාලා මේ ටික හදලා මේ ටික ලිව්වා. මේ ටික ලිව්වයි කියලා පාඩු වෙන්නේ නැහැ. මොහොතින් ලියන්න පුළුවන්. ලකුණු කරගන්නකො මේ කහ පාටින් ලියලා තියෙන ටික. ඕක ලිව්වා. ඊට පස්සේ මේ විදියට ඕනේ නම් හැදුවා. මේ විදියට ලිව්වා. ඊට පස්සේ අනුපාතයට දැම්ම මේක ගත්තා. මෙන්න මේ ටික හැදුවා. මේකත් පුතේ මොකක්ද වෙන්නේ? මේවා ලියලී ඉන්න ඕනේ වෙන වෙනම කෙලින්ම මේ අනුපාතයට මෙයාගයන් ආදේශ කරන්න පුළුවන්. ඒකල මේක ගත්තා. මේක අරගෙන මේ ටික එතකොට හදනවා. ඔය ටික හදලා ඊට පස්සේ මේක හදනවද? නෑ. ඊට පස්සේ මේක හදනවද? නෑ. මොකද ඔය හද සුළු කරගෙන ඉන්න වෙලා යනවා. ඊට පස්සේ මොකද කරන්නේ? බුද්ධිමත් මේ සෑම නිස්සාරණයකදීම ද්‍රාවක පරිමාණුපාතයේ සමාන වී ඇත. එසේ වන්නේ නම් නිස්සාරිත භාගයේ ප්‍රතිශතය නියත වේ කියලා දැම්මා. මේක තමන් හොයාගත්ත මූලධර්මයක් වුණත් කමන්නේ දැම්මා. දාලා මෙන්න මේ විදිහට හෙව්වා. ඔච්චරයි තියෙන්නේ. හරිද? දැන් බලන්න පේපර් එකට ගිහලා ලකුණු දීලා තියෙන්නේ කොහොමද කියලා. ඒක Taman තනියම බලන්න. ඒකල තීරණය කරන්න මේ විදියට හදන්න ඕනේද අර විදියට හදන්න ඕනේද? මම නම් කියන්නේ මේ විදියට හැදුවත් ලකුණු හම්බෙන්න ඕන. දැන් අපි සාකච්ඡා කරලා ඉවරයි. මේ වන විට කලාප සමතුලිතතාවයේ කොටස් දෙකක් තියෙනවා. ඒකෙන් එක කොටසක් තමයි ද්‍රාවක දෙකක් අතර අමිශ්‍ර ද්‍රාවක දෙකක් අතර වෙනත් වූ ද්‍රව්‍යක ව්‍යාප්තිය සමතුලිත වීම. ඒකට අදාළව සිද්ධාන්ත මුල සිට කළා. වීඩියෝ කීපයක් ඔස්සේ මේ මගේ 7 වෙනි වීඩියෝ මේකෙන් සාකච්ඡා කරේ අපි කීපවරක් නිස්සාරණය යටතේ ඒ ගැටලුව කොහොමද අපි ඉතා පහසුවෙන් විසඳගන්නේ කියලා විභාගෙත්. මෙතනින් එහාට අපි අලුත් සමතුලිතතාවයක් යටතේ නැවතත් හමු වෙනවා. ඒ තමයි ඝනද්‍රව වායු කලාප අතර පවතිනා වූ සමතුලිතතාවය. ඒකත් ගොඩක් කට්ටිය කියන්නේ අමාරුයි කියලා. නමුත් ඒක මීටත් වඩා ලේසි කොටසක් වන බව මගේ වීඩියෝ නැරඹීමෙන් තේරුම් ගන්න පුළුවන්.